අද 2021 පෙබරවාරි 19 සිකුරාදා සිරස්තල කොවිඩ් දෙවන රැල්ලේ බස්නාහිර පළාත් ආසාදිතයන් 50,000 පනි මරණ 430ක් තෙක් ඉහළට දින 7ක් කොවිඩ් ප්‍රතිකාර ලබා දී නිවසට වූ 26 අවුරුදු තරුණියක් මරුට රෝගියක් තියෙන කෙනෙක් වුණා එහෙම ඩිස්චාර්ජ් කරන්නේ නැහැ. වෙළඳ පොලේ සහල් හිඟයක් මෝලෙන්දලා බඩු වෙන්නේ පාල් විකුණන්න බඩු නෑ. මේකන ඉස්සෙල්ලා තියෙන්නේ ගබඩාව බඩු පාලන මිලටත් දෙන්න බෑ. මහකන්නේ වීමිලදී ගැනීමට ආණ්ඩුව හා පෞද්ගලික මෝල් හිමියන් සටනක ගොවියා මේ සඳහා වී ටික අපට ලබා දුන්නේ නැත්නම් යම්කිසි විදිහකින් ගොවියට මේ පොහොර සහන ආධාරයෙන් ලැබුණොත් මිටියක් රුපියල් 4,000 ගානේ මිලදී ගන්න සිද්ධ වෙනවා. වී කිලෝවකට මෝල් හිමියන්ගෙන් රුපියල් 62ක්. විමල් පොහොට්ටු මත ගැටුමට ජනපති මැදිහත් වේ. ජනපති කාර්යාලයේදී සාකච්ඡාවක්. අපි ඉදිරිපත් කරපු අදහස් බොහෝ දෙයක් පිළිඅරගෙන ඒ වගේම එතුමාගේ පැත්තෙන් තියෙන අදහස් ඉදිරිපත් කළා. මොළය මියගිය අයගේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ කිරීමේ මෙරට පළමු ජාතික වැඩසටහන මනුසත් දිනන දායකත්වයෙන් ඇරඹේ. පළමු දිනේදීම අවයව පරිත්‍යාගශීලීන් රැසක්. ගැබිනි කතුන්ටත් කොවිඩ් එඩදීමට ෆයිසර් සමාගම සැරසේ. කාන්තාවන් 4,000ක් යොදා ගැනීමෙන් සායනික පරීක්ෂා. කොවිඩ් නිසා ඇමරිකාවේ ආයු අපේක්ෂාව පහළට. This is Other Therana Prime Time with Srimani Yapa and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමග සජීවීව. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නියෝජිතයින් සෑම සති දෙකකට වරක් හමු වී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට එකඟතාවකට පැමිණි බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපතිවරයා සමග ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 10ක නියෝජිතයින් අද පසුරුවේ පැවති සාකච්ඡාවේ අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. The big story. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට ලබා දීමට ආණ්ඩුව පසුගිය සමයේගත් උත්සාහයට විරෝධය පළ කිරීමට අමාත්‍ය විමල වීරවංශ මහතාගේ නිවසට ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 10ක නියෝජිතයන් පසුගියදා රැස් වී සාකච්ඡා කළා. එම සිදුවීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අමාත්‍ය විමල වීරවංශ මහතා අතර මතගැටුමක්ද ගොඩනැගුණා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණිය යුතු බවට අමාත්‍ය විමල වීරවංශ මහතා සතියන්ත පුවත්පතකට ලබා දුන් ප්‍රකාශයක් හේතුවෙන් ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ අතර මතගැටුම් දිනෙන් දින උත්සන්න වන පසුබිමක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විමල් වීරවංශ මහතාගේ නිවසට රැස් වූ පක්ෂ 10 නියෝජිතයන්ට අද සාකච්ඡාවක් ලබා දුන්නා. මෙම සාකච්ඡාවට සහභාගී වීමට පෙර ඒ පිළිබඳ මාධ්‍යවේදීන් විමල් වීරවංශ මහතාගෙන් ප්‍රශ්න කළා. මට එල්ල වෙන ප්‍රහාරයක් නෑ. වෙනසක්ද වෙන්නේ නෑ කවුරුත් එහෙම කලබල වෙලා නිගමන වලට එළඹෙන්න අවශ්‍ය නෑ. මේ ආණ්ඩුව ඒකට ඇති වී තිබෙන යම්කිසි රෝගාබාධ තියෙනවා නම් ඒවා තුරන් කරගන්න. ඒ රෝගාබාධ වලට හේතු වෙච්ච ඒවා තියෙනවා නම් ඒවා නැති කරගන්න. අතිගරු ජනාධිපතිතුමන් එක්ක සාකච්ඡා කරන්නෙත් අපි පක්ෂ හැටියට එකතු වෙලා සාකච්ඡා කරන්නේ. ඔබතුමා තවදුරටත් ඉවසන එකද කරන්නේ? ඇයි මට නිකන් ඉවසන්න එපාද? පොහොට්ටුවේ ඔබතුමාට පහර දෙන්න මේ පසුපෙළ මන්ත්‍රීන් තමයි භාවිතා කරන්නේ. මම නම් මේ മന്ത്രിවරුන්ට දොස් පවරන්නේ නැති. මේ මන්ත්‍රීවරුන්ට කවුරු හරි ඔක පවරනවා ඇතිනේ. ඒ පවරන කෙනා තමයි මන්ත්‍රීවරුන් අසරණ කරලා තියෙන්නේ. ඒ පවරන කෙනා සම්බන්ධව ඔබතුමාගේ දක්වන්නේ. ඔබතුමා කියන්නේ ආණ්ඩුවෙන් දිගට ඉන්න පුළුවන් වේද මේ සමහර පිරිසෙක්? මම ආණ්ඩුව දාලා යන්නේ නැහැ. ආණ්ඩුව මාව දාලා යයිද කියලා මම දන්නේ නැහැ. ඔබතුමාට පහර දෙන්නේ බසිල් රාජපක්ෂ මෙතුමායි. දන්නෝ දනිති. ඒකෙන් නම් වශයෙන් කියන ඔබතුමා බයයිද? අයියෝ නෑ. පිස්සුද මොකටද බය වෙන්නේ? අද පසුරු 4ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා සහ පක්ෂ නායකින් අතර සාකච්ඡාව ආරම්භ කෙරුණා. සාර්ථක සාකච්ඡාවක් තිබුණා අතිගරු ජනාධිපතිතුමන් සමග. එතුමා අපි ඉදිරිපත් කරපු අදහස් බොහෝ දෙයක් පිළිඅරගෙන ඒ වගේම එතුමාගේ පැත්තෙන් තියෙන අදහසුත් ඉදිරිපත් කළා. සති දෙකකට හෝ තුනකට වරක් මේ විදිහට අපේ පක්ෂත් එක්ක මේ සාකච්ඡාවක් පවත්වාගෙන යන්නත් ඒ අනුව කටයුතු කරන්නත් එතුමාගේ කැමැත්ත පළ කළා. ආණ්ඩුවක් හැටියට රටක් හැටියට මේ ඉදිරි ගමන යාම සඳහා අවශ්‍ය කරන සමගි සම්පන්නව ඉදිරියට යන්න ඕන කරන නායකත්ව මැදිහත් වීම එතුමා දෙන බවත් ඒ වගේම අපේ පක්ෂත් එක්ක මේ සාකච්ඡාව දිගටම පවත්වාගෙන යන බවත් එතුමා අවධාරණය කළා. ඔබතුමාගේ ස්ථාවරයේ තාම මේ විදියමද වෙනසක් වෙලා තියෙනවද? නිසක වශයෙන්ම අපි මේ පිළිබඳ කරුණුත් එතුමාට මේ අවස්ථාවේදී ඉදිරිපත් කළා. ඔබතුමාට පොදුජන පෙරමුණේ මන්ත්‍රීලා වට කරගෙන ගහන එක ගැනද? අනේ මේකට වැදගත් දේවල් කතා කරනවා. මොකද වැදගත් කාරණා. ඔබතුමා පුදුමාන්තල වෙනම ගමනක් යනවා වගේ දාගන්නේ. ආන්දෝ පෙන්නනවා වගේ. ජනාධිපතිතුමාගේ
මේ පාර්ශ්ව නියෝජනය කරමින් කවුද සම්බන්ධ වුණේ අද ජනාධිපතිතුමා පමණයි. ඔබතුමාලට සුළු පක්ෂ ලෙස ඔබතුමාලට සැලකීමක් නැති සහ කෙනෙහිලිකම් කරන හින්දාද දැන් ජනාධිපතිතුමාත් එක්ක එකට ගමනක් යන්න ඔබතුමාලා තීරණය කළා තියෙන්නේ? නෑ කෙනෙහිලිකම් නෙමෙයි. යම් අඩුපාඩු දුර්වලතා සිද්ධ වෙනවා. අවශේෂ පක්ෂ කුඩා පක්ෂ කියලා සුළු පක්ෂ කියලා සලකන්න බෑ. මේ රටේ කවදාවත් පත් වුණ ජනාධිපතිවරයෙක් හැමදාම පක්ෂක නායකයෙක්. වර්තමාන ජනාධිපතිතුමා තමයි පක්ෂක නායකයෙක් නොවන ජනාධිපතිවරයෙක් විදිහට ඉතින් එතුමා අදත් ප්‍රකාශ කරේ එතුමා ගෙනාවු ප්‍රතිපත්ති ටික ඉදිරියට ගෙන යන්න එතුමා කටයුතු කරනවා කියන කාරණා. ඒ එන දේශපාලන අර්බුදවලදී අපි සියලු දෙනාම එකට කටයුතු කළ යුත්තේ කොහොමද කියන කාරණේ මෙතන සාකච්ඡා කළේ. The big story. කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වීමෙන් පසු බස්නාහිර පළාතෙන් මෙදක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 50,000 ඉක්මවා තිබෙනවා. කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව අද වන විට 430 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 70%ක්ම වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයන් වනවා. කොවිඩ් ආසාදිත තවත් මරණ 8ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ අතර එනු කොවිඩ් ආසාදිත සමස්ත මරණ 430ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් තිබුණේ රිදී මාලියද්ද, මීගොඩ, දෙකටන, බොඩැල්ල, දෙමටගොඩ, කෙසෙල්වත්ත, වත්තල සහ මර්දාන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඒ අතර සිටි රිදී මාලියද්ද ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණිය ජීවිතක්ෂයට පත්ව තිබුණේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දින 7ක් ගත කර යලි නිවසට වීමෙන් පසුවයි. ඇයට වෙනත් නිදන්ගත රෝග තත්ත්වයන් නොතිබූ අතර මරණයට හේතු වී තිබුණේ උග්‍ර කොවිඩ් නියුමෝනියාව සමග ශ්වසන පද්ධතිය අක්‍රිය වීමයි. නිවසට ආවට පස්සේ අපිට නිල වශයෙන් ප්‍රතිකාරක මධ්‍යස්ථානයෙන් හෝ වෙනත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු ස්ථානයකින් නිල දැනුම් දීමක් කරලා නැහැ මේ කාන්තාව නිරෝධායනය කරන්න හෝ වෙන යම් කාර්යයක් සම්බන්ධව නිවස කරා යොමු කිරීමේදී මේ රෝග ලක්ෂණ සම්බන්ධව සැලකිල්ලක් දැක්වුවේ නැද්ද කියන කාරණේ සම්බන්ධව ගැටලුවක් තියෙනවා. ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් එළියට එන කෙනා පිළිබඳව යම් එයාගේ රෝගී තත්ත්වය පිළිබඳව ඇගීමක් කරනවද? අනිවාර්ය ඇගීමක් කරලා තමයි නිදහස් කරන්නේ. පැතිරෙන්නේ පළවෙනි දවස් 7-8ක කාලෙක 10 වෙනකොට එයාගෙන් පැතිරීමේ අවදානම් හුඟක් අඩුයි. ඒ නිසා තමයි 10කින් නිදහස් කළවලා ඉතුරු 4 ගෙදර ගත කරන්න කියලා ඉන්නේ. හැබැයි රෝගියෙක් තියෙන කෙනෙක් වුණා එහෙම ඩිස්චාර්ජ් කරන්නේ නැහැ. දැන් නිරෝගී අවුරුදු 20ක තරුණියා මිය ගියා නම් ඒකට පංකන විශේෂයෙන් හේතුව හොයන්න ඕනේ. මේ රෝගියා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී යම් අකටයුත්තක් වෙලා තියෙනවා නම් නොසලකා හැරීමක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් යම් පරීක්ෂණයක් අවශ්‍ය වෙලා තිබෙනවා නම් රජයේ වෛද්‍ය නායක සංගමයෙන් ඕනෑම අවස්ථාවක අපි සහාය ලබා දෙනවා. කැකිරාව මර්දාන් කඩවල ඇටවීරවැව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි එක් දරුපියෙකු පසුගිය සඳුදා බස් රථයක ගමන් කරමින් සිටියේදී බස් රථය තුලම ඇදවැටි ජීවිතක්ෂයට පත්වේදයි ප්‍රදේශීය බහර සෞඛ්‍ය අංශ සඳහන් කළා. පසුව දේහය සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතව සිටි බව තහවුරු වුණා. මේ දක්වා වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 430න් 303 දෙනෙකු වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයන් වන අතර ඒ සමස්ත මරණ සංඛ්‍යාවෙන් 70%ක ප්‍රතිශතයක් කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වීමෙන් පසුව බස්නාහිර පළාතෙන් මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 50000 සීමාව පසු කර තිබෙනවා. කොවිඩ් ආසාදිතයන් 514 දෙනෙකු ඊයේ මෙරටින් තහවුරු වූ අතර කොළඹින් 105ක්, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කවලින් 68 බැගින්, කළුතර සහ රත්නපුරින් 51 දෙනෙකු බැගින් ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා. බගවන්තොලාව ප්‍රදේශයේ පාසලක සිසුවෙකුට සහ සිසුවෙකුටත් වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන් දෙදෙනාගේ මව්වරුන් දෙදෙනාටත් වෛරසය වැළඳී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කළා. ගුරුතලාව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයාට සහ ගුරු මණ්ඩලයේ දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙනවා. අනුරාධපුර ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුට සහ එම පාසලෙන් ඉගෙනුම ලබන ඇගේ දරුවන් දෙදෙනාටත් වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයන් සිටි පන්ති කාමර 12ක් తాවකාලිකව වසා දමා එහි සිසුවියන් ස්වයං නිරෝධායනය සඳහා යොමු කෙරුණා. අද දිනේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන 248ක්. මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 78668 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති අතර ඉන් ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමාව අවසන් කළ ගණන 72566ක්. බස්නාහිර පළාතේ කොවිඩ් අවදානමට නිරාවරණය වීමේ වැඩි ඉඩක් සහිත කණ්ඩායම් වලට එන්නත්කරණය අදත් සිදු වුණා. ඊයේ දිනය තුළ 23067 දෙනෙකු එන්නත්කරණයට ලක් කෙරුණු අතර මේ දක්වා සමස්ත එන්නත්ලාභීන් ගණන 233472ක්. බන්ධනාගාර නිලධාරීන් 3145 දෙනෙකුට මේ වන විට එන්නත්කරණය සිදු කර ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඉදිරි කාල සීමාව තුලදී අවම වශයෙන් එන්නත් තව මිලියනයක් පමණ මිලදී ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කොවැක්ස් පහසුකම යටතේ එන්නත් 2,64,000ක් ලැබීමට බලාපොරොත්තු වෙනවා. මේ සියල්ලත් එක්ක ලක්ෂ 7 ඉක්මවලා අපිට මේ වටයේදී එන්නත් කිරීම දිගටම කරගෙන යන්න පුළුවන් වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40කට වැඩි පිරිසක් මේ දක්වා එන්නත ලබාගෙන ඇති අතර එන්නත ලබා නොගත් මන්ත්‍රීවරුන්ට එළඹෙන 23 සිට 25 දක්වා යලි අවස්ථාව ලබා දී තිබෙනවා. මොකද මට කොරෝනා හැදුනානේ. හැදිලා දැන් මගේ අර ඇඟ තුල ඒ ප්‍රතිදේහ වැඩි වෙලා තියෙන නිසා මම කල්පනා කරා ගන්න ඕනේ නැහැ කියලා.
මාස දෙකකට පසු ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ දෛනික ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්වුම් කරන අතර ගෙවී දිනයේ නව ආසාදිතයන් 5000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබුණා. මෙහිදී කොවිඩ් වෛරසයේ විකෘති ප්‍රභේදයක් ආසාදිත පුද්ගලයන් කිහිප දෙනෙකු හඳුනාගෙන උනා. මේ වන විට ඉන්දියාවෙන් බ්‍රිතාන්‍ය ප්‍රභේදයේ ආසාදිත පුද්ගලයන් 187 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ගැබිනි කාන්තාවන්ට කොවිඩ් එන්නත ලබා දීම සම්බන්ධයෙන් සායනික අත්හදා බැලීම් ආරම්භ කරන බව ෆයිසර් බයෝන්ටෙක් සමාගම පවසනවා. ඒ සඳහා ඇමරිකාව, ආජන්ටිනාව, බ්‍රසීලය, කැනඩාව ඇතුළු රටවල් වල ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන ගැබිනි කාන්තාවන් 4000ක් පමණ යොදා ගැනීමට නියමිතයි. කොවිඩ් වසංගතය හේතුවෙන් ඇමරිකාවේ පුද්ගල ආයු අපේක්ෂාව වයස අවුරුදු 77.8ක් දක්වා වසරකින් පහත වැඩි ඇති බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. විශේෂඥයින් පවසන්නේ ඇමරිකානු ආයු අපේක්ෂාවේ මෙවැනි අඩුවීමක් දක්නට ලැබෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව බවයි. ඇමරිකාවෙන් ඊයේ මරණ 2761ක් වාර්තා වූ අතර එරට සමස්ත මරණ සංඛ්‍යාව 5,50,000 ඉක්මවා තිබෙනවා. ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන 11 කෝටි 8 ලක්ෂ ඉක්මවා තිබෙන්නේ 24,52,000 ඉක්ම වූ මරණ සංඛ්‍යාවක්ද සමගයි. රට තුළ සහල් සහ වීහිඟයක් මතුව ඇති බව සහල් ව්‍යාපාරිකයන් සහ මහා පරිමාණ මෝල් හිමියන් පවසනවා. මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොවීන්ට අනතුරු අඟවමින් පවසන්නේ රජයට වී කිලෝ 1000ක් ලබා නොදෙන ගොවීන්ට පොහොර සහනාධාරය අහිමි වන බවයි. සහල් වර්ග 4කට අදාළව සහල් නිෂ්පාදකයන් සහ මෝල් හිමියන් සහල් විකිණිය යුතු උපරිම මිලක් නියම කරමින් රජය පසුගිය වසරේ නොවැම්බර් මාස 4 වෙනිදා සිට බලපැවැත්වුණු පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව සම්බා සහ කැකුළු සම්බා කිලෝවක් සඳහා රුපියල් 94ක උපරිම මිලක්, නාඩු කිලෝවක් සඳහා රුපියල් 92ක් සහ කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 89ක උපරිම මිලක් ගැසට් පත්‍රය මගින් නියම කෙරුණා. එවන් පසුබිමක රජයේ පාලන මිලට වඩා සහල් අලෙවි කරන බවට පාරිභෝගික සේවා අධිකාරියට ලද තොරතුරු වලට අනුව ඔවුන් කොළඹ කොටුව වේල්ල වීදිය 4 වන හරස් වීදිය ඇතුළු සහල් තොග අලෙවි මධ්‍යස්ථාන පරීක්ෂා කළා. කෙසේ වෙතත් එහිදී අනාවරණ වුණේ වෙළඳපොළ තුල සහල් හිඟයක් ඇති බවයි. අපි අද මේ වේල්ල වීදියේ පරීක්ෂා කරමින් යන අතරතුරදී වෙළඳපොලේ සහල් හිඟයක් තියෙන බව අපිට පේනවා පැහැදිලිවම. මොකද ස්ථාන දෙකකදී අපිට දැන් හාල් සුළු වශයෙන් තියෙන තැන් තමයි හම්බ වුනේ. විශාල පරිමාණයේ තොග තියෙන තැන් අපිට හොයාගන්න බැරි වුණා දැනට. මේ අතර වෙළඳුන් පවසන්නේ රජයේ පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි බවයි. ප්‍රයිස් කන්ට්‍රෝල් දාලා තියෙන හාල් මිල ඒ වුණාට ඒ මිලට අපිට හම්බෙන්නේ කොම අයයි දාලා තියෙන නාඩුව මේ කොම වසරකින් ගන්නවා 98යි. මේ ඕගොල්ලෝ පාලන මිල දාලා තියෙනවා. ඒ මිලට අපිට බඩු හම්බෙන්නේ නැහැ. පාල් ටිකේ මේ මౌලෙන්දලා බඩු වෙන්නේ නැහැ. පාල් විකුණන්න බඩු නැහැ. පාලන මිලට විකුණන්නත් බෑ. අමාරුයි. මේ තන අපි ඉස්සෙල්ලාදී ඉන්නේ ගබඩාව බඩු පාලන මිලටත් දෙන්න බෑ. මේ පැත්තේ අපි ඔක්කොම හාල් ගාලා තිබ්බේ. පාලන මිල නිසා අපිට බඩු හම්බෙන්නෙත් නැහැ. කීයක් කියන නාඩු? නාඩු 100යි. තොග. කොරන්න පාලන මිල කීයක් තියෙන්නේ? නාඩු 93යි, සම්බා 96යි මම හිතන්නේ. සම්බා නෑ. සම්බා බඩු නෑ. මහා පරිමාණ මෝල් හිමියන් පවසන්නේ පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි. දැන් අස්වනු නෙලන අවස්ථාවක්. නමුත් රටේ හාල්හික තත්ත්වයක් තියෙනවා. මිල වැඩිකමක් තියෙනවා. මේකට හේතුව හීම්බණ්ඩි සන්ධියේ සිට ඒ මාස එකහමාරක මුළු කාලයම වී නිෂ්පාදනයේ වැඩියෙන් හදන සෑම ප්‍රදේශයකම දැඩි වර්ෂා තත්ත්වයක් ඇති වුණා. මේ ප්‍රතිඵලයක් විදිහට සම්පූර්ණ ආදායමෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් බොල් වී බවට පත් වෙලා තියෙනවා. වී වල ඉතාමත් හික තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. අපිට අපි ළඟ නිතරම පරණ වී ස්ටොක් එකක් තිබ්බා. නමුත් මේ වෙද්දි මම ඉතා වගකීමෙන් කියන්නේ පරණ වී එක ඇටයක් වන්න තරමට සියලුම මූල්‍යමයන්ගේ ගබඩා හිස් වෙලා තියෙනවා. මේ අතර වී මිලදී ගැනීමේදී රජයේ සහ පුද්ගලික අංශයේ තරගකාරීත්වයේ ඉහළ යාම නිසා වී සඳහා වන සහතික මිල රුපියල් 50 ඉක්මවා ගොස් තිබෙනවා. රජයට අඩුවෙන් තමයි දෙන්නේ නීඩේඩි මිලක් යනවා දැන් පෞද්ගලික වෙළඳ. ඒ අනුව මහා පරිමාණ වී මෝල් හිමියන් තෙත සහිත සම්බා වී කිලෝවක් රුපියල් 62කට සහ තෙත සහිත නාඩු වී කිලෝවක් රුපියල් 56ක් වැනි ඉහළ මිලකට මිලදී ගැනීමට පෙළඹී තිබෙනවා. ඒක නිසා ඒ රජයේ වැඩපිළිවෙල තුළ වී මිලදී ගන්නවා. අපි ගබඩා කිරීම සඳහා සාල් නිෂ්පාදනයට වී මිලදී ගන්නවා. අනිකුත් මෝලුත් ඒ කුඩා මෝල් වලටත් මෙවර වෙනදට වැඩි විශේෂයෙන් ලැබිලා තියෙනවා. එයාලත් වී මිලදී ගන්නවා, ගබඩා කරනවා. වී විතරක් ගබඩා කරන කණ්ඩායම් වලටත් ණය පාසුකම් ලැබිලා තියෙනවා. එයාලත් වී මිලදී ගන්නවා. වී මිලදී ගැනීමේ පිරිස වැඩි වෙලා
වී නිෂ්පාදනය අඩු වෙලා. ඒක තමයි මේ සහල් හිගතාවයත් සහල් මිල වැඩිවීමටත් මූලික කරුණ වෙලා තියෙන්නේ. මෙවන් පසුබිමක කෘෂිකර්ම අමාත්‍යවරයා රජයට වී කිලෝ 1000ක් ලබා නොදෙන ගොවීන්ට පොහොර සහනාධාරය ලබා නොදෙන බවට අනුදුරක් වූවා. අද වී කිලෝ එක රුපියල් 50යි. ගොවියට ඉතාම හොඳ මිලක් ලැබිලා තියෙනවා. ඒ නිසා ගොවියා මේ සඳහා වී ටික අපට ලබා දුන්නේ නැත්නම් යම්කිසි විදිහකින් ගොවියට මේ පොහොර සහනාධාරය ලැබුණොත් මිටියක් රුපියල් 4000 ගානේ මිලදී ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම කෘෂි රක්ෂණය නොමිලේ ලබා දෙන. ඒවා ගොවියට අහිමි වෙනවා. රුපියල් 50 ගානේ මේ මිලදී ගන්න වැඩසටහනට අපිට මේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න අපිට උදව් කරන්න කියලා. දේශපාලන පරිගණීම් පිළිබඳ කමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් පළ කළ අදහස් කිහිපයක් දැන් ආණ්ඩුවට තියෙන විශාල බයක්. ඒ බය තමයි විපක්ෂයේ නැගී සිටීම. මේ සියලු විපක්ෂයේ ක්‍රියාකාරීන් පක්ෂ නායකයන් මර්ධනය කරලා තනි පක්ෂ ආණ්ඩුවක් ඉදිරියට අරගෙන යන සැලැස්මක් පිළිබඳව තමයි අපිට පේන්න තියෙන්නේ. ඊටාම අපකීර්තිමත් දේශපාලන පරිගණීමේ ඉතිහාසයේ නිර්මාතෘවරු විසින් මෙහෙම කතා කරන එක ගැන මට තියෙන්නේ පුදුමයක්. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ අපේ කාලේ අර විදියට වෛරයෙන් වීරු වැටිච්ච ක්‍රියාදාමයේ අනුගමනය නොකිරීම නිසා ඒ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියේ අයට පමා වෙලා තියෙනවා. ඒක ඉක්මන් කර ගැනීම සඳහා කටයුතු කරන එක තමයි වැදගත් වෙන්නේ. අනුර කුමාර දිසානායක මැතිතුමා කැබිනට් මණ්ඩලයට උඩින් විධායක සභාවක් හදාගෙන නීතිය නමලා දේශපාලන පක්ෂ නායකවරු බන්ධනාගාර ගත කළා මෙහෙම කතා කරන එක ගැන මට තියෙන්නේ පුදුමයක්. විශේෂ ජනාධිපති කමිටු සභාවට පුළුවන් දඬුවම් දෙන්න. මොකක්ද දෙන්න පුළුවන් දඬුවම්? අවුරුදු 7ක නොවැඩි කාලයකට ප්‍රජා අයිතිය අහෝසි කිරීම. ඔච්චරයි. මතක තබා ගන්න අපේ දේශපාලනයේ තියෙන ප්‍රජා අයිතිය කියන කඩදාසිය අතේ නොවන බව. හැබැයි අවිනීතිකව, අවිචාරත්ව දූෂිතව එය අහෝසි කිරීම සඳහා දරන ප්‍රයත්නය සහාතික වශයෙන් පරාජයට පත් කරන්න අපි සූදානම්. අවසන් වශයෙන් හොඳයි හැප්පිලා බලමු. ප්‍රජායිතිය නැති කරගන්න කවුරු හරි තියෙනවනම් ඒගොල්ලෝ එහෙම බය වෙලා නීතියානුකූල නොවන මට්ටමේ FCDයක් හදලා ඉවරලා නීතියානුකූල නොවන මට්ටමේ කොමිටියක් කරන දේශපාලන නායකයින්ට දෙන්න පුළුවන් දසවද දුන්න යුගයක් තමයි පහුගිය අවුරුදු 5 තිබුණේ. මාව විතර දවස් 70 නිකන් හිරගෙදරට දැම්මා. අනින්ද අපහාස කෙරුවා. ජනාධිපතිතුමායි දරුවෝ දෙන්න දැම්මා. බැසිල් රාජපක්ෂ මැතිතුමා දැම්මා. වීරවංශ මැතිතුමා දැම්මා. උදේ ගමන්පිල මැතිතුමා දැම්මා. මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා කී දෙනෙක්ට වද දුන්නාද? ඒ උන්ගේ හෘද සාක්ෂිය හිතනවා නම් එහෙම වැරදි තීන්දුව තියෙන ගත්තා කියලා ඔවුන් බය වෙලා ඇති. නැත්නම් බය වෙන්නේ. අලුතෙන් ආණ්ඩුවක් හදාගත්තා. ඒකත් යන්නේ රුයිතෙට. දැන් වැටෙන්න යන්නේ. දැන් කල්පනා කරනවා නම් මොකද ආණ්ඩුවට විරුද්ධව කවුරුවක්වත් අත තියන්න දෙන්න එපා. විවේචන කරන්න දෙන්න එපා කියන සංඥාව දෙන්න තමයි මේ කොමිසම් ගෙනත්තේ. ඒගොල්ලෝ කිව්වේම නේ ඒගොල්ලෝ 69 ලක්ෂයයි. අපි 3%යිනේ කිව්වේ. අපි බලමු මේ සටනේදී ඒගොල්ලෝ 69 ලක්ෂයද නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජනබලවේගයේ ආත්ම ශක්තියද වඩා ශක්තිමත් කියලා බලමු අපි. ඔය විපක්ෂයේ ඉන්න අය කියන්නේ ඕම් පහුගිය ආණ්ඩුව කාලේ ඉන්න කාලේ කරන්න සැලසුම් කරපුවා. දැන් හීනෙන් පේනවා ඇති ඒවා. ඒ අය මේ දේශපාලන පරිගණීමින්ද රාජ්‍ය සේවකයෝ පත් කරපු අසරණභාවය, හමුදා නිලධාරී, බුද්ධ්‍යංශ නිලධාරීන්ට කරපු විනාශය. ඒ හින්දා පාස්කුවිරිද ඇතිවෙච්ච පාස්කුවිරිද ප්‍රහාරින්ද ජීවිත ගාණක් නැති වුණා. ඉතින් මේවා හින්දා ඒ අය දුක් වෙනවා ඇති. ඉතින් ඒ අය හදවතෙන් හිතෙන් දුක් වෙනකොට හීනෙන් මේවා පේනවා. අපි බලයට ආවේ පලි ගන්න නෙවෙයි වැඩ කරන්න. ඒ හින්දා අපි වැඩ කරනවා. අපි පලි ගන්නෙ නැහැ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගනිමින් දළදා සමිඳුන් වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. අනතුරු අග්‍රාමාත්‍යවරයා මල්වතු සහ අස්ගිරි පාර්ශවවල මහා හිමිවරුන්ද වැහැදුටුවා. අද පෙරවරුවේ මහනුවරට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පළමුව දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තා. පසුව මල්වතු මහ විහාරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බඩුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුරුවා. පසුව අග්‍රාමාත්‍යවරයා එම පාර්ශවයේ අනුනායක දුරන්දර පූජ්‍ය දිබුල් කුමරේ විමලදාම හිමි සහ පූජ්‍ය නියන්ගොඩ විජිතසිරි හිමියන් බැහැදක උන්වහන්සේගේ සුවදුක් විමසුවා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා පැමිණියේ අස්ගිරි මහ විහාරය වෙතයි. අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වර්කාගොඩ ශ්‍රී ඥානරත්න හිමියන් බැහැදුරු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තා. පසුව අස්ගිරිය ගෙඩිගිය රජමහ විහාරය වෙත පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙනරුවේ උපාලි හිමියන්ද බැහැදුටුවා. මොළය මියගිය අයගේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ කිරීම සඳහා වන මෙරට පළමු ජාතික වැඩසටහන අද ආරම්භ කෙරුණා. ඒ ඊයට යෙදී තිබූ ජාතික අවයව පරිත්‍යාගශීලීන්ගේ දිනයට සමකාමීවයි. මනුසත් දෙරණ සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහල එක්ව මේ වැඩසටහන දියත් කරනවා. මේ කතරගම පදිංචි සනත් සුදර්ශන
43 හැවිරිදි විවාහක පුද්ගලෙක් වන සනත්ගේ ජීවනෝපාය වන්නේ රසකැවිලි හා පළතුරු වෙනදාමයි. 2010 වසරේදී හදිසිය අසනීප වූ සනත් රෝහල්ගත කිරීමේදී අනාවරණ වුණේ ඔහුට වකුගඩු රෝගයක් වැළඳී ඇති බවයි. වකුගඩුවක් සොයමින් සිටි සනත් සුදර්ශනට මොළයේ මියගේ අයගේ වකුගඩු බද්ධ කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳ තොරතුරු දැනගන්නට ලැබෙනවා. මොළයේ මියගේ රෝගීන්ගේ වකුගඩු බද්ධ කිරීමේ ඒකකයක් හොස්පිටල් ක්‍රියාත්මක කරන බව මම දැනගත්තා. ඊට පස්සේ මම ගිහින් ජයවර්ධනපුර මහා රෝහලේ මොළයේ මියගේ රෝගීන්ගේ වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේ මම රෙජිස්ටර් වුණා. කලක ප්‍රතිකාර ගනිමින් සිටි සනත් මීට වසර 3කට පෙර එක් දිනක සිය ගම් පළාත වන මාතර බලා යාමට තීරණය කරනවා. මාතරටම පැමිණි සනත් ජංගම දුරකථන දේශ බලා විමතියට පත්වන්නේ අවස්ථා ගණනාවකදී සිය ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරයා තමාව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර ඇති බව දැකීමෙන් ෆෝන් එක බලනකොට මට කෝල් 40කට වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා තිබුණා. මගේ වෛද්‍යවරයෙකුගේ නම්බර් එකක් තිබුණා. ගත්තට පස්සේ කිව්වා මට මගේ වර්ගයේ වකුගඩුවක් ඇවිල්ලා තියෙනවා. ඔය වහම කොළඹට එන්න කියලා. එදිනම රාත්‍රී 10ට පමණ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වන සනත්ගේ වකුගඩු බද්ධය පසුදින පෙරවරු 6 පමණ වන විට සම්පූර්ණයෙන් අවසන් වුණා. මොළයේ මියගේ රෝගියෙක්ගෙන් ඒ අවයව තවත් පුද්ගලයෙකුට ඒ දෙන්න පුළුවන් නම් ඒකෙන් පුද්ගලයන් 8 දෙනෙක් වුණත් ජීවත් කිරීමේ හැකියාව තියෙන නිසා ඇත්තටම ලොකු පිනක්. සනත් සුදර්ශනට ජීවත් වීමේ වාසනාව උදා වූයේ අවයව දන් දීමේ උතුම් පින්කමක ප්‍රතිඵලයක් ලෙසයි. යනුව ඊයට දී තිබූ ජාතික අවයව පරිත්‍යාගශීලීන්ගේ දිනයට සමගාමීව ජාතික ඉන්ද්‍රිය ප්‍රතිපද කිරීමේ ජාතික වැඩසටහනක් ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී අද ආරම්භ වුණේ මානව සංහතිය වෙනුවෙන් අලුත් පිටුවක් පෙරළමින් සියල්ලට ප්‍රථම මිනිස්කම ප්‍රදාරි කරගත් මනුසත් දෙරණ මේ උතුම් පාරමිතාව සමග අත්වල වැඳගත්තා. යනුව අද උදෑසන දෙරණ අරුණ වැඩසටහන ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේ සිට විකාශය කෙරුණේ මේ ජාතික සත්කාරයට මුල් පිරීමේ අරමුණේ. අපි ඉන්නේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල් ජාතික ඉන්ද්‍රිය ප්‍රතිපද කිරීමේ ජාතික වැඩසටහන අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරල් සංජය මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. එහිදී අවයව පරිත්‍යාගශීලීන් ලියාපදිංචි කිරීම ආරම්භ අතර අවයව පරිත්‍යාගශීලීන්ගේ දත්ත ගබඩාව ඇරඹීමද සිදු කෙරුණා. ඒ අනුව ඉන්ද්‍රිය ප්‍රතිපද කිරීමේ ලියාපදිංචි කාඩ්පත මුලින්ම පිරිනැමුණේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරල් සංජීව මුණසිංහ මහතාට. ඉන්නතුරුව අනිකුත් ආරාධිතයන්ද කාඩ්පත ලබා ගත්තා. තමන්ගේ ජීවිතයෙන් හරි ජීවිතේ කොටසකින් හරි තවත් කෙනෙක් ජීවත් කරන්න හැකියාවක් ලැබෙනවා නම් මං හිතන්නේ ඒ පිනම ඇති ඊළඟ ආත්මයේදී ලබා ගන්න පුළුවන් උසස්ම ලැබීම ලබා ගැනීමට. ඔබත් මේ උතුම් පුණ්‍ය කර්මයට දායක වීමට නම් www.adaderana.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ Facebook වෙබ් අඩවියේ Organ Donor Day SL වෙබ් පිටුවට පිවිසීමෙන් අදාළ අයදුම්පත භාගත කරගත හැකියි. ඒ අනුව අයදුම්පත පුරවා Facebook වෙබ් අඩවියේ Organ Donor Day SL වෙබ් පිටුවට හෝ otusjgh@gmail.com ඊමේල් ලිපිනයට යොමු කළ හැකි අතර 077 03 443 44 ෂණික ඇමතුම් අංකය විමසා වැඩිදුරටත් ලබා ගත හැකියි.